එතකොට පැටියෝ අපි එතකොට මුල් පාඩම පටන් ගමු. පරණයට පේන්නත් එක මම මේක පොඩ්ඩක් ඩිස්ප්ලේ කරන්නම් ආයි පාරක්. අපි මේ යන්නේ පළවෙනි නිබන්ධනය. නිබන්ධන අංක 1 තමයි අපි මේ කතා කර කර යන්නේ. පැහැදිලිද? මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්නකෝ මේක පේනවද කියලා ඔයාලට මම ෂෙයා කරලා තියෙන එක සහ මාව ඇහෙනවද කියලා පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. තප්පරයකට. ඇහෙනවද පේනවද? ඉතින් මාව නෙමෙයි මං අහන්නේ මේ තිරේ මං ෂෙයා කරලා තියෙන නෝට් එක පේනවද ඔයාලට? සහ මං කතා කරන එක ඇහෙනවද කියලා. ඇහෙනව පේනවනේ. හරි. එතකොට පුතා මෙතන අපි මේ පළවෙනි නිබන්ධනේ ආපු නැටියට දැනගන්න මතක් කළේ. එතකොට මේ ඔස්සේ අපි කතා කරනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම. අපි ඒක කතා කළා. ಭಾರತೀಯ සමාජ පසුබිම කියලා මම YouTube එකට වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් බලන්න පුළුවන්. මේක තමයි මුලින්ම කතා කළේ. එතකොට මේකේ යටතේ තමයි ಭಾರತೀಯ කාන්තාව ගැන කතා කරන්නේ. ප්‍රාග් වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය, බෞද්ධ යුගය කියන්නේ මොනවද? ඒ යුග තුන තුල හිටිය අයගේ ස්වභාවය මොන වගේද කියන එක කතා කරන්නේ ඔන්න ඔය පළවෙනි කෑල්ල. ඕක කතා කරලා අවසන් කළාට පස්සේ අපිට નિયમિત පාඩම, ඒ කියන්නේ BC සිලබස් එක තුල අපිට අදාළ පාඩම් ඒකකයට තමයි අපි යොමු වෙන්නේ. අන්නේ යොමු වෙන පාඩම් ඒකකයේ තුල තමයි පුතේ කතා කරන්නේ මෙන්න මේ වර්ණ ධර්ම, ස්ව ධර්ම, ආපාද ධර්ම, ආශ්‍රම ධර්ම කියන එක. ඒතර ආශ්‍රම ධර්මات එක්ක මම මෙතෙන්ට එකතු කරලා නැහැ. මම යාගය කියන කොටස කතා කරනවා. යාගයත් කතා කළාට පස්සේ මේ නිබන්ධන අංක 1 අවසానයි. ඒතකොට මගේ සිලබස් එකේ මම හදලා තියෙන්නේ මේ වගේ නිබන්ධන 14කින් සම්පූර්ණ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශයෙන්ම කතා කරලා අවසන් කරනවා. ඒතකොට වෙන පන්ති වල අවුරුදු ගාණක් කරන්නේ මම ඇත්තටම අවුරුද්දකින් හෝ අවුරුද්දයි මාස දෙකකින් විතර මුළු සිලබස් එකක්ම කතා කරලා අවසන් කරනවා. දැන් 2023 විභාග ලියන අයට 2022 වෙද්දි මම උගන්වලා ඉවරයි. 2022 ඉවර වෙද්දි 23 අගෝස්තු විභාගෙ තියෙනවා නම් එතකොට එතකම්ම එයාට පේපර් තමයි කරන්න කාලේ තියෙන්නේ. දැන් 21 අයට අද රැයට රිවිෂන් එක පටන් ගන්නවා. අද රැය එතකොට MCQ කරන්න කට්ටිය ලැහැත් වෙලා ඉන්නේ දැන්ට නේද? මම හිතනවා ලැහැත්ති කියලා. ඊට පස්සේ ලියන පේපර් වලට ලැහැත් වෙලා ඉන්නේ. මම අසනීපුණයි කියලා නෑ මම ඒවා සූදානම් කරලා තියෙන්නේ. ඊට පස්සේ නිබන්ධනය කතා කරන්න ලැහැත් වෙලා ඉන්නේ. ඉතින් මේ හැමදේම අපි වැඩ ගණනාවක් කරගෙන යනවා. මේක ඉතින් මට එක ළමයාද දෙන්නද 100ද 1000 දෙන්නේ මට එහෙම කිසිදු ප්‍රශ්නයක් නැහැ ඉන්නේට උගන්වනවා. නැති වෙච්ච දවසට නිකන් ඉන්නවා. ඉතින් නේ හැමදාම හැමදේම එකම විදියට පවතින්නේ නැහැ කියන අදහසක තමයි මම ඉන්නේ. ටියුෂන් වල කොහොමද ස්වර්ණමය යුගයක් නේ තියෙන්නේ. කාලයක් හොඳට දීලා නැත්තට නැතිලා පච වෙලා යනවා. ඒක හැටි. එතකොට පුතාලා ඔයාලට මෙන්න මේ ටික මම ලියා ගන්න දුන්නා එදා. හරිද? බ්‍රාහ්මණයාගේ මුඛයෙන් මහා බ්‍රාහ්මණයාගේ මුඛයෙන් බමුණන් බිහිවිය. මහා බ්‍රාහ්මණයාගේ දෙබාහුවලෙන් ශාස්ත්‍රයන් බිහිවිය. මහා බ්‍රහ්මගේ කලාව වලින් වෛශ්‍යයන් බිහිවිය, මහා බ්‍රහ්මගේ පාද වලින් සූත්‍රයෙන් බිහිවිය කියන මේ સિદ્ધාන්තේ හැමෝම පිටපත් කරගෙන තියෙනවා. ඒතකොට මේක පිටපත් කරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් 2023 ළමෙක්ට කතා කරලා පුළුවන් ඉල්ල ගන්න. මට මේ ටිකේ මුල් ටික නෑ ඒ සටහන දෙන්න කියලා. එතකොට මෙන්න මේ ලියාගත්ත සටහන අතරට ඔයාලගේ අඩුපාඩු ටික අපි ඉස්සෙල්ලාද පුරවගෙන ඉමු. මම ඔයාලට ඩිස්ප්ලේ කරනවා. ඒක බලාගෙන ඉක්මනට ලියා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ඔක්කොම කතා කරපු ඒවා බය වෙන දෙයක් නැහැ. එතකොට පුතේ මෙන්න මේ විදිහට ලියා ගන්න ලැහැත් වෙන්න හැමෝම මෙන්න මෙතන තමයි මම කතා කරන්න දෙන්නේ. මෙතන ඉඳන් ඉස්සරහට මම යන්නේ. ඉස්සෙල්ලා මේ ටික අපි ෆිල් කරගෙන ඉමු නැත්නම් ලොකු අඩුපාඩුවක් ඔයාලට. මොකද මේක මම ලියා ගන්න දුන්නේ නැති නිසා. තියෙන අය අවශ්‍ය නැහැ. ලියා ගන්න කුල 4ට નિયમિત ස්වධර්ම. කුල 4ට નિયમિત ස්වධර්ම. කුල 4ට නියමිත ස්වධර්ම. මේක නිකන් ෂෝට් නෝට් එකක් වගේ ලියා ගන්න. කුල 4ට නියමිත ස්වධර්ම. මොන හරි තියෙනවා නම් මෙසේජ් එකක් දාලා අහන්න. දැන් ටිකක් අඩුයි පුතාව මට සනීපයි දැන් ගොඩක් දුරට. ඉතින් අර ඔළුව කැකුමයි පොඩ්ඩක් එක දිගට ඩිස්ප්ලේ එකක් එහෙම ඉන්න අමාරු ගතියක් තියෙනවා. වෙන අවුලක් නැහැ මට. සහ කැමේම රහ නැහැ ඉතින් ගොඩක්. ඉදුමේ ටික කනවා වගේ කන්නද. බොන හැම එකක්ම බෙහෙත් රහයි. කුල 4ට නියමිත ස්වධර්ම කියලා ලියා ගන්න. ඊට පස්සේ එහෙම ලියාගෙන මම කියනවා අහගෙන ලියා ගන්න. හරිද? බ්‍රාහ්මණ වර්ණයට නියමිත ස්වධර්ම. චුට්ටයි හොඳේ ගොඩක් ලියවන්නේ. විනාඩි 15ක් විතර තමයි ලියන්න තියෙන දවසක.
බ්‍රාහ්මණ වර්ණයට නියමිත සෝධර්ම. බ්‍රාහ්මණ වර්ණයට නියමිත සෝධර්ම. මනුස්මෘතියේ මෙන්න මේ පොතේ මම ඔය highlight කරලා දම් පාටි අන්නේ ලියා ගන්න. මනුස්මෘතියේ එක චූටීරක් 88 ශ්ලෝකේ. එක චූටීරක් 88 ශ්ලෝකේ. මෙසේ දැක්වේ. මෙසේ දැක්වේ. මෙසේ දැක්වේ. හරිද? ඒක ලියාගත්තද? මෙසේජ් එකක් දාන්න ඉක්මනට. අවුලක් නැහැ නේද? ලියාගත්ත නේද පුතේ? හරි. ඊට පස්සේ පාට පෑනක් අරගෙන ලියන්න මෙන්න මේක. මම මේ highlight කරන එක ලියන්න. හරි. ඔන්න ඔක ලියාගන්න. කියෝ ලියන්න ඕවා. අධ්‍යාපන මධ්‍ය නම් යජනං යාජනං තථා පාට පෑනකින් ලියන්න පුළුවන් නම් මේ චූටි ඉරගාවින් රූල් 4කට කඩලා ලියන්න ඕන. අධ්‍යාපන මධ්‍ය නම් යජනං යාජනං තථා ඊළඟ රූල කෙනෙක්ගේ දෙවෙනි රූල වෙන්න පුළුවන්, කෙනෙක්ගේ තුන්වෙනි රූල වෙන්න පුළුවන්. 4කට ලියන තුන්වෙනි රූල. දානං ප්‍රතිග්‍රහණං චෛව දානං නැත්නම් දාන අවුලක් නැහැ. දාන ප්‍රතිග්‍රහණං චෛව කොම්බු දෙකයි චයන චයි කියලා. කොම්බු දෙකයි චයන දිනනකොට කියවන්නේ චයි කියලා. චෛව දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනා නාම කල්පයත්. බ්‍රාහ්මනා නාම කල්පයත්. ලියලිවරයි මෙසේජ් එකක් දාන්න. අධ්‍යාපන මධ්‍යනං යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනා නාම කල්පයත්. ප්‍රමෝද දේවරයිලු ප්‍රමෝද උත්තර දිවර අනිත් අය නැද්ද? රුවණ ඉවරයි අනිත් අය තිලින ඉවරයි ඉලක්ෂ ඉවරයි ඉවරයිනේ. හරි. එතකොට පුතේ මෙතන මේ කියන්නේ බ්‍රාහ්මණ වර්ණයට නියමිත සෝධර්මනේ. මොනවද සෝධර්ම? කලින් මම ලියන්න දුන්නා. ඒකට අදාළ ශ්ලෝකේ දුන්නේ නැතිනම් තමයි මේ දෙන්නේ. අධ්‍යාපන මධ්‍යනයි. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම කියන කාරණා ටික නියමිත කාටද? බමුණන්ට නියමිත සෝධර්ම. 2023 තමයි අලුතෙන් විභාගයට සූදානම් වෙන්නේ. මේවා එන පුංචි තැම්මේ. මේවා ඉතින් සිලබස් එක පටන් ගත්ත කාලේ ඉඳන් තියෙන ඒවා වෙනස් වෙලා නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. ඉරහඳ පවතින තුරු වෙනස් වෙන්නේ නැති ওই විදිහටම තමයි එන්නේ හැමදාම. ඒ නිසා අපිට ওই ටික ලියා ගන්න තියෙන්නේ. ඊට අමතරව එහෙම ලොකුවට බලා ගන්න යන්නේ මේක කටපාඩම් කරගන්න. මේ යට තියෙන කරුණු ටික මම ඔයාලට කලින් ලියා ගන්න දීපු කරුණු. රූලක් කරලා ලියා ගන්න. ශාස්ත්‍රීය වර්ණයට නියමිත සෝධර්ම. ශාස්ත්‍රීය වර්ණයට නියමිත සෝධර්ම. ශාස්ත්‍රීය වර්ණයට නියමිත සෝධර්ම. මේ කහ පාටින් ලියලා දෙයි. මනුස්මෘතියේ 1:89 ශ්ලෝකයේ දක්වා ඇත. මනුස්මෘතියේ 1:89 ශ්ලෝකයේ දක්වා ඇත. ශ්ලෝකයේ දක්වා ඇත.
ශාස්ත්‍රීය වර්ණය නියමිතව මනුස්මෘතිය නම් තියෙන අරක 180ට මේක 189. මෙන්න මේක ලියා ගන්න ඊට පස්සේ. කුලක් කරලා අර වගේ ලස්සන පාට පෑනකින් මම මේ highlight කරනවා ඔයාලා පාට පෑන් වල එළියන. ප්‍රජානං රක්ෂණං දානං මිච්ඡාද්‍යන මේවච විශේෂව ප්‍රසක්තිච්ච ශාස්ත්‍රීයස්ස සමාසත. මේක සමහර තැන්වල සමායත කියලා තියෙනවා. හරි. ඒක ලොකුට හිතන්න එපා. සමාසත සමායත කලබල වෙන්න එපා. ලියලි වරනම් කලින් වගේමයි මැසේජ් එකක් දාන්න. නැති කෙනෙක් ටට්ටක් ගාලා මේවා ලියා ගන්න ප්‍රජාපාලනයේ දන් දීමේ ආගය කිරීම ඉගෙනීම කාමෙන් වැළී ක්‍රියා කිරීම. ඒව අවශ්‍ය නැහැ මම ඒදායි කියන්න ඕන නිසා. නැති කෙනෙක් ඉන්නවා ටක් ගාලා ලියා ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා පුතේ අතරතුර මැසේජ් එකක් දාන්න. 37ක් ඉන්නවා පන්තියේ. මම හිතුවේ 6 දෙනෙකුට වඩා නැති වෙයි කියලා. 23 ගොඩාක් අඩුයි තාම. ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවනම් පුතේ 2023 ලියන එකතු කරන්න පන්තියට. නිලක්ෂය ලියලා ඉවරයි. ප්‍රමෝද්‍ය ඉවරයි. ප්‍රමෝද්‍ය නිලක්ෂය 2023 ද ඔයාලා 22ද? 21. ප්‍රමෝද්‍ය 21 මුල් පාර. ආ නිලක්ෂය 22. යුරේනි කීවෙනි අවුරුද්දේද? අංජලි කීයේද? මధుවංශ කීවෙනි අවුරුද්ද? 2022ද 23ද? 23. 23. හා 23 තියෙනවා කීප දෙනෙක් නේ. හරි ඉවරයිනේ. අපි ඊළඟ එකට යමු. එහෙනම් දැන් ඔන්න ඔයාලා මේ වෙද්දි දන්නවා බ්‍රාහ්මණ වර්ණයට නියමිත සෝධර්ම ටික ඕනනම් කියාගෙන යන්නත් පුළුවන් ගෙනීමේ ගැම්නීමේ ආග කිරීමේ ආග කරවීම දන් දීම දන් පිළිගැනීම කියලා ඕනනම් ශ්ලෝකේ ලියන්න පුළුවන් අධ්‍යාපන මධ්‍යනං යජනං යාජනං තථා දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මණානම් කල්පයති. ශාස්ත්‍රීය වර්ණයට ආවට පස්සේ ඕනනම් ප්‍රජාපාලනයේ දන් දීමේ ආග කිරීමේ ඉගෙනීම කාමෙන් වැළී ක්‍රියා කිරීම කියලා කරුණු ටික ලියන්නත් පුළුවන්. ඕනනම් කෙනෙකුට මේක පාඩම් කරගත්තට පස්සේ ප්‍රජානං රක්ෂණං දානං මිච්ඡාධ්‍යන මේවච විශේෂ ප්‍රසක්තිච්ච ශාස්ත්‍රීයත සමාසතක් කියලා ශ්ලෝක ලියන්න පුළුවන්. ඒක ඔයාලගේ දක්ෂතාවය මත තියෙන දෙයක්. මේවා ඉතින් පාඩම් කරගන්න. ශ්ලෝක ලියන්න තෝ කරුණු ලියන්න පුළුවන් දිරුක්ෂි ඉතින් අර වඩා සාර්ථක දැන් මම ඉතින් උගන්වන්නේ 2023ටනේ. අවුරුදු ගාණක් තියෙන නිසා මේවා ඉතින් පාඩම් කරලම ඉවරයක් කරන්න ආයෝ තියාගන්න එපා. මේවා ලියද්දී අර ගැම්ම වැඩිනේ. පොඩි ගතියක් තියෙනවා. ලියා ගන්න රූලක් කරලා වෛශ්‍ය වර්ණයට නියමිත සෝධර්ම. වෛශ්‍ය වර්ණයට නියමිත සෝධර්ම මනුස්මෘතියේ 190 ශ්ලෝකයේ දක්වා ඇත. මම හයිලයිට් කරලා තියෙන එක මනුස්මෘතියේ 190 ශ්ලෝකයේ දක්වා ඇත. එකානෝ ශ්ලෝකයේ දක්වා ඇත. මේක ලියා ගන්න. කරුණු ටික මම කලින් වගේමයි දීලා තියෙන්නේ. රූලක් කරලා පාට පෑන එකේ මෙහෙම ලියා ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඉවර නම් කියන්න පුතේ.
විශ්ම ඉවරයි. අනිත් ඇති ඉවරණක් කියන්න. තව එකයි අපිට ලියන්න තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ නම් දැන් ලියලා බ්‍රාහ්මණ ලියලා ශාස්ත්‍රීය ලියලා වෛශ්‍ය ලියලා ඉවරයි. අපිට තියෙන්නේ ශුද්‍ර වර්ණයට නියමිත ඒවා ලියන්න. ඔයාලා දන්නවා ශුද්ධ වර්ණයට නියමිත ස්වධර්මයක් නැහැ. ඉහළ කුල තුනට බැල මෙහෙවරකම් කිරීම තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක ලියා ගමු. ඒකට ශ්ලෝකයක් තියෙනවනේ. ශුද්‍ර වර්ණයට නියමිත ස්වධර්ම ඊළඟ එක ලියා ගන්න. ශුද්‍ර වර්ණයට නියමිත ස්වධර්ම ශුද්‍ර වර්ණයට නියමිත ස්වධර්ම ශුද්‍ර වර්ණයට නියමිත ස්වධර්ම කිසිවක් නොමැත. ශුද්‍ර වර්ණයට නියමිත ස්වධර්ම කිසිවක් නොමැත. ඔවුන්ට නියම වූයේ බැල මෙහෙවර කම් කිරීමයි. ඔවුන්ට නියම වූයේ බැල මෙහෙවර කම් කිරීමයි. එය මනුස්මෘතියේ මෙසේ දක්වා තිබේ. එය මනුස්මෘතියේ මෙසේ දක්වා තිබේ. මෙන්න මේ මම රතු පාටින් highlight කරපු ලියා ගන්න. පුල කරලා අසන පාට පැනින් ලියා ගන්න. මම මේ highlight කරපු එක. ඒකමේවතු සූත්‍රස්ය ප්‍රභු එක සද්ද වෙන්නේ ප්‍රභු කියලා. ප්‍රභු කර්ම සමාදිශා ඒතේෂාමේව වර්ණානම් සුස්රු සාධන සූයා. සමහර තැන්වල සුස්සුසා මාන සූයා කියලා තියෙනවා. ඒව ගැන එච්චර ලොකුට කලබල වෙන්න එපා. ඉවරයි කියන්න. අනිත් හැමෝමත් හරිද? ඔක්කොම ඉවරයිද? ඉවරයිනේ. හරි. එතකොට ඔන්න දැන් එන කුල බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන හතර ගැනම පැහැදිලි. ඒක ගැන ගැටලුවක් නැහැනේ මොකුත් නේද? මේක ලියන්න උවමනාවක් නැහැ. මේ කියන එක පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙතන සූත්‍රේන්ට නීතියක් දානවා බමුණු. ඒ තමයි තමන්ගේ වර්ණයට අය සෝධර්ම අනුගමනය කිරීම උසස් බවත් එයම විමුක්තියට ප්‍රමාණවත් බවත් භගවත් ගීතාව සඳහන් කරනවා. ඒ කියන්නේ පුතේ මේ බමුණෝ කිව් භගවත් ගීතාවේදී බමුණෝ කිව්වා තමන්ටම අයිතියව උඹලා කරපාලා අනුන්ගේව කරන්න යන්න එපා. තමන්ට අයිතියව වැරදියට හරි කරන එක හොඳයි. අනුන්ගේ දෙයක් කරනවට වඩා කියලා බමුණෝ මතක් කළා. මේක තියෙන ඔය ශ්ලෝකේ තමයි වරංසෝ ධර්මෝ විගුණෝ නා පරත්‍ය සවනුෂ්ඨිතා පරධර්මේන ජීවಂತಿ සද්දහ පතති ජාතිතක් කියන එක ඉතින් අවශ්‍ය නැහැ පාඩම් කරගන්න. ඒකේ අර්ථය තමයි මේ බමුණු කියලා තිබුණා සොකී වර්ණයට අයසෝ ධර්ම වැදි ලෙස හෝ කිරීම අර වෙන කෙනෙක්ගේ වැඩක් කරනවට වඩා වටින කියන්නේ. උඹලගේ වැඩ ටික කරගෙන ඉන්න අනුන්ගේව කරන්න යන්න එපා වගේ අදහසක් තමයි මෙතෙන්දී දාලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මෙතන මේක මම පොඩ්ඩක් මතක් කරනවා. සූත්‍ර වර්ණයේ සම්භවය හා සූත්‍රයන්ගේ සමාජ ආගමික අයිතීන් පිළිබඳ බමුණන්ගේ කියන්නේ. ඔයාලා දන්නවා චතුර් වර්ණය අතරින් සූත්‍රයන්ට තිබුණේ පහත්ම තැන. සූත්‍රයන්ට කිසිදු සමාජ අයිතිවාසිකමක් වර ප්‍රසාදයක් ලබා දීලා තිබුණේම නැහැ බමුණු සමාජය විසින්. ඉතින් ඒ අය හැම අතින්ම හිර කරලා තිබුණා. සූත්‍රයන්ට කිසිදු අයිතිවාසිකමක් ලබා දුන්නේ. එහෙම ලබා නොදෙන්න හේතුව තමයි මෙතන මේ දක්වලා පබ්භ්‍යාම් සූත්‍රෝ අජායති. සූත්‍ර කියන පිරිස බමුණු සැලකුවේ මහා බ්‍රහ්මයාගේ මේ යටිපතුල් වලින් ඉපදිච්ච පිරිසක්.
පබ්භ්‍යාම් කියලා කියන්නේ යටිපතුල. ඉතින් මේ යටිපතුලෙන් ඉපදිච්ච සූත්‍රයන්ට සමාජයේ කිසිදු වරප්‍රසාදයක් ලබා දුන්නේ නැහැ බමුණු. මම මේ තියෙන ඡේදය පොඩ්ඩක් බලන්න. යනුවේ සඳහන් කළ පරිදි සූත්‍රයන් 15 ස්තරේලා සලකා සමාජයේ සිව්වැනි කුලයේ ලෙස මවා ඇත. බ්‍රාහ්මණ මහා බ්‍රහ්ම නියමයට අනුව ඉහතින් දැක්වූ ආර්ය කුලවලට මෙන් ඔවුන්ට සමාජ වරප්‍රසාද කිසිවක් ලබා දී නැත. ආයිතර ශ්ලෝකමයි තියෙන්නේ මේ. ඒක මේවතු සූත්‍රස්සේ ප්‍රමුඛ කර්ම සමාදිශා කියන එක. ඒ අනුව දැක්වූ පරිදි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනට දිවිහිමියෙන් බැලමෙහෙවරකම් කරන එක තමයි සූත්‍ර වර්ණයට නියමිත වෙලා තුනේ. එතනින් එහාට එයාට කිසිදු අවස්ථාවක් නියෝජනය කරන්න ලැබුණේ නැහැ. මහා බ්‍රහ්ම නියමයට අනුව සූත්‍රය උපතින්ම පාපකාරී පුද්ගලයෙක් කියලා සැලකුවා. උපතින්ම පාපකාරී පුද්ගලයෙක්. ඒ කියන්නේ බමුණු සමාජ පුතේ තිබුණානේ සූත්‍ර කුලයක ඉපදීම, ඊට පස්සේ කාන්තාවක් වෙලා ඉපදීම මහා පාපකාරී දෙයක් විදිහට තමයි සැලකුවේ. ඒක බුදුහාමුදුරු උපදින කාලෙත් එහෙමයි. පවුලක දියණියක් නම් ඉපදුනේ ඒක මහා අවාසනාවන්ත දෙයක්, මහා පෞකාරකමක් විදිහට සැලකුවා. ඒකට හේතුව තමයි ಭಾರತයට බුදුදහම ලැබෙන්න කලින් කාන්තාවට කිසිදු සමාජ වරප්‍රසාද අයිතිවාසිකමක් තිබුණේ නැහැ. කාන්තාව කියන්නේ හිරවෙච්ච ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට තමයි සැලකුවේ. ඒතර කාන්තාවකටත් ශුද්‍ර වංශිකයෙකුටත් තිබුණේ සම අයිතිවාසිකම්. කාන්තාවක් වෙලා ඉපදුනා දුක් විඳින්න ඕන. ශුද්‍රයෙක් වෙලා ඉපදුනා දුක් විඳින්න ඕන. කාන්තාවක් වැරදි වැඩක් කළා, ශුද්‍රයෙක් වැරදි වැඩක් කළා දුන්නේ එකම වගේ දඬුවම්. ඉතින් ඒ නිසා ಭಾರತೀಯ සමාජයේ මේ බමුණු ආකල්පත් එක්ක ගොඩනැගීම නිසා සුත්‍රයන්ටත් කාන්තාවන්ටත් දැඩිසේ පීඩාකාරී ලෙස තමයි ජීවත් වෙන්න අවස්ථාව තිබුණේ. එතකොට මේ කතා කරන සුත්‍ර වංශිකයන්ට අමතරව අපි කතා කරනවා තවත් පහත්ම කුල පිරිසක් පිළිබඳව. අපි එයාට කියනවා පංච නීච කුල කියලා. හරිද? පංච නීච කුල කියලා කියනවා. මේ පිරිස සුත්‍රයන්ටත් වඩා පහත් පිරිසක් ලෙස තමයි සැලකුවේ. සුත්‍රයෝ කියන්නේ සමාජයේ හිටිය පහත්ම පිරිසනේ. අන්නේ පහත් පිරිසටත් වඩා සැලකුව පිරිසක් තමයි මේ පංචමීන් කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර පංචමීන් විදිහට සැලකුවේ පුතේ වේන නේසාද රතකාර පුක්කුස චණ්ඩාල කියන පිරිස් පස් දෙනා. ඒකට ඒ අය ඊටාම පහත් කුල විදිහට තමයි සැලකුවේ. සුත්‍රයන්ට තරම්වත් අයිතිවාසිකම් ඒ අයට ලැබුණෙම නැහැ. ඒතර ওই විදිහට තමයි සමාජයේ කොටස් වලට බෙදලා තිබුණේ. සුත්‍රයන්ට තිබුණේ යම්කිසි අයිතිවාසිකමක්, ඊටත් වඩා පහත් වූ අයිතිවාසිකමක් තමයි මේ පංචම කියන කුලයටදී. පංචම කියලා කියන්නේ පහත් කුල, ගොඩක්ම පහත් කුල පහක්. වේන නේසාත රතකාර පුක්කුස චණ්ඩාල කියලා තමයි අය නම් කළේ. මේකට අදාළ පුදු සටහන් මම ඔයාලට net සටහන දුන්නේ නැහැ. දැන් ඒකට ක්ලාස් එක උනාට පස්සේ ලබා දෙන්න. ඒකට මෙතනත් මම ගියේ මුලින් දවසක් කරද්දි මතක් කළා. ආයෙ මතක් කරන්නේ උග කාලෙකින් මතක් කළේ නැති නිසා මෙතන විස්තර වෙන විදිහට පුතේ ඔක්කොම ටික highlight කරානේ. මෙතන විස්තර වෙන විදිහට න ස්වාමිනා නිසුට්ඨෝපී සුත්‍රදාසයාත් විමුච්ඡතේ නසරක ජක්ති තත්තස්ස කක්තත්මා තදපෝති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සුත්‍රයක් සල්ලි බලයේ තියෙන බමුණෙක් ගාව එහෙම නැත්නම් රජ කෙනෙක් ගාව වැඩ කරලා ඒකෙන් මුදා හැරියත් එයා උපතින්ම පාපකාරී සුත්‍රයෙක් වෙන නිසා ඒ සුත්‍රයා මුදා ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ඉගැන්වනවා. ඊට පස්සේ මෙතන බමුණෝන්ගේ බලය යොදා ගන්න සුත්‍රය යොදාගත් තැනක් මේ තියෙන්නේ. මේක ටිකක් වැදගත්. තාඩේත්වා තෘණේනාපි සාරම්භත් මති පූර්වකම් ඒක වීසති මා ජාති පාපයෝනිසු ජාති. කියන්නේ මහා බ්‍රහ්මයා කියන කෙනා වැරදි කරන්නේ නැහැ. මහා බ්‍රහ්මයා වැරදි කරන්නේ නැහැ කියන්නේ ඖරස පුත්‍ර කියලා කියන්නේ. මහා බ්‍රහ්මයාගේ අනුගාමිකයෝ වැරදි කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා කවුරු හරි මේ වගේ අති උතුම් බමුණෙකුට මේ තියෙන පුතේ පිදුරු ගහකින් හරි පහර දුන්නොත්, ඔයාලා දන්නවා පිදුරු ගහකින් ගැහුවට පිදෙන්නේ නැහනේ. හැබැයි පිදුරු පහරකින් හරි කෝපයෙන් පහර දුන්නොත් එහෙම ආත්ම 21ක් තිරිසන් බවල උපදිනවා කියලා කිව්වා. ලේ බිඳක් හෝ සෙලවුවොත් එහෙම පෘථිවියේ වැලි කැට ගණනට රුදුරු බියකරු සතුන්ට බිලි වෙනවා කියලා බමුණෝ තමන්ගේ බලය උදාගෙන සූත්‍රයෝ පීඩාවට පත් කරගෙන හිටියේ. ඒ අතරතුර කතා කරන අනුමාත්‍රකාවක් විදිහට තමයි මේක සලකන්නේ. වරදක් කළොතින් එහෙම ඒ කරන ලද වරදට සූත්‍රයෙන්ට දෙනු ලැබූ දඬුවම් ක්‍රම මොනවද කියලා. මේක ගොඩක් වැදගත්. කවුරු හරි කෙනෙක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහත්තත් කමක් නැහැ. මේ සටහන් මම ඔයාලට
අනිවාර්යයෙන්ම ගෲප් එකට දානවා. එතකොට ඒවා පිටපත් කරගන්න අවශ්‍ය කරන කොටස් ටික රෙකෝඩ් එකක් දාලා තියෙන රෙකෝඩ් එකත් අහලා ආයෙ පාරක් තේරුම් නැති තැන් තියෙනවා. ඒවා ක්ලීන් කරගෙන වැඩේ ලස්සනට කරගන්න. එතකොට සූත්‍රයා කියලා සලකන්නේ පහත් කුලයක කෙනෙක් නේ. බලන්නේ එයා කළොත් දෙන දඬුවම්. එක්වරක් පමණක් උපන් තැනැත්තා සූත්‍ර. එකවරක් ඉපදිච්ච කෙනාට සූත්‍රයා කියලා කියනවා. දෙවරක් උපන් තැනැත්තාට කියනවලු බමුණා කියලා. පැහැදිලිද? එතකොට මේ දෙවරක් උපන් බමුණකට යම්කිසි සූත්‍රයක් අක්‍රෝස පරිභව කළහොත් ඔහු හීන ජන්මයක නිසා ඔහුගේ දිව කපා දැමිය යුතුයි. ඒ කියන්නේ යම්කිසි සූත්‍රයක් හෝ අර පංචම කුලයේ කෙනෙක් බමුණෙකුට මොකක් හරි අක්‍රෝස පරිභව කරනවා කියන බැන්නොත් එහෙම මොකද්ද කරන්නේ? දිව කපලා දාන්න ඕනේ. මේ ඉලක්කම් දාලා තියෙන පුතේ මේව මනුස්මෘතියේ තියෙන ස්ථාන. බලන්න තව දඬුවම. අපහාසාත්මක ලෙස බ්‍රාහ්මණයෙකුගේ නම ජාතිය සඳහන් කොට බරපතල ලෙස නිග්‍රහ කරන්නාගේ මුඛය තුළට අඟුලි 10ක් දිග ගිනියම් කළ යකඩ උලක් දැමිය යුතුයි. ඒ කිව්වේ දැන් කවුරු හරි කෙනෙක් බමුණෙකුට ගියොත් එම අපහාසාත්මක ජාතිය කියලා කියන්නේ. ජාතිය අමතරම ගෙනත් ඔබේ අම්මට කියලා බයින්නේ නේ. උඹලා පරම්පරාව කියලා මතක් කරලා බැන්නොත් එහෙම යම්කිසි සූත්‍රයක් බමුණෙකුට මොකද්ද වෙන්නේ? එයා හීන ජන්මයක් නිසා කටට අඟුලි 10ක් දිග යකඩ උලක් දානවා. ලොකු යකඩ උලක් කටට බස්සනවා. එහෙම වැරද්දා සිදු නොති. ඊට පස්සේ මෙතන බලන්න උද්දච්චකම නිසා බ්‍රාහ්මණයන්ට ධර්ම ගැන උපදෙස් දෙන සුද්‍රයාගේ මුවෙහි සහ දෙකන්නේ රජු විසින් උණු තෙලවක් කළා. සුද්‍රය වුණත් ඉතින් ඉන්නවනේ ලොකුකම් පෙන්නන්නේ ඌ. අන්නේම කවුරු හරි ලොකුකම් පෙන්නන්න ගියොත් එහෙම ඒ සුද්‍රයා අල්ලගෙන රජතුමා විසින් කන් දෙකේ උණු තෙලවක් කරනවා. තව දෙකක් බලාගත්තාම ඇති. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මම ගොඩක් දාලා තියෙන ඔක්කොම ඕනේ නැහැ. පහත්ම කුලයේ වූ උසස් කුලයේ වූගේ යම් අවයවයකට හිංසා කළොත් ඒ අවයවය කපලා දානවා. ඒ කියන්නේ යට තියෙනවා තැනමි අතහෝ දණ්ඩේ සුවේ නම් අත කපා දැමීම සුදුසුයි. කෝපයෙන් පාපහර දුන්නේ නම් පාදේ කපා දැමීම සුදුසුයි. සුද්‍රේ බමුණෙකුට අතින් ගැහුවොත් අත කපනවා, කකුලෙන් ගැහුවොත් කකුල කපලා දානවා, බැන්නොත් අටට ගිනියම් කළ මොන හරි ලෝදි හරි මොන හරි හලනවා. ඔන්නේ විදියට තමයි සුද්‍රයන්ගේ සමාජ අයිතිවාසිකම් බමුණු උල්ලංඝනය කළා තිබුණේ. එතකොට මේ ටික කියුවට පස්සේ ඔයාලට තේරෙන්න ඕන ಭಾರತೀಯ සමාජයේ හිටිය කුලවාද අතර බමුණු උඩින්ම හිටියා. ඒ උඩින් හිටිය බමුණෝ පහත් කුලයේ වූ සුද්‍රයන්ට ලොකු හිංසාවක් කළා, පීඩාවක් කළා. ඒ අය හිර කරගෙන හිරකාර විදිහට තමයි කටයුතු කළේ කොයි වෙලාවද. ඔය විදිහට තමයි අපිට මෙතෙක් තොරතුරු කතා කරන්න තියෙන්නේ. තව ඉතින් මම දාලා තියෙන ගොඩක් ඒ තියෙන ඔක්කොම වුණාවක් නැහැ. ආපත් ධර්ම ගැන තමයි පුතේ ඊට පස්සේ මාතෘකාව මම කතා කරන්නේ. ඔයාලට දැන් මම එක දිගට මම හිතන්නේ කතා කළා විනාඩි 30ක් විතර. මේ කතා කරපු ටික ඔයාලට පැහැදිලිද, තේරුණාද, නොතේරුණ දේ මොන හරි තියෙනවා නම් අහන්න. පැහැදිලිද නැද්ද කියලා කියන්න මට. මෙසේජ් එකක් දාන්නකෝ. දෙදස් 22 23 හොඳටම පැහැදිලිද, තේරුණාද, නොතේරුණ තැන් ඉන්නවද, මොනවා හරි තියෙනවා නම් අහන්න. හැමෝටම කොහොමද? හරි අපි එහෙනම් ඊට පස්සේ මාතෘකාව කතා කරමු. ඒ තමයි පුතේ අලුත් මාතෘකාවක් ආපත් ධර්ම මාතෘකාව. ආපත් ධර්ම හොඳට මතක තියාගන්න. මම මේ කරන්නේ කොහෙටද වෙනකන් කියලා ඔළුවේ තියාගෙන ඉඳලා සටහන් ටික ලියා ගන්න ඕනේ පිළිවෙලට. ඒවා කොහේ හරි ස්ක්‍රීන්ෂොට් හරි දාලා මතක තියාගන්න. නෝට් එක දෙනවා. ඒ නිසා මේ ඒක මම දැන් ලියවන්නේ නැත්තේ. මේ උගන්නන ඒවා දැන් නෝට් එක දෙන්න තියෙන සූත්‍රයන්ගේ දඩුවම් ක්‍රම ගාව ඉඳන් මේ කතා කරන හැම එකම සටහන වලට ලැබෙනවා. ඒවා පිටපත් කරගන්න ඕන. කවදාද දවසක මම බලන්න ඉඩ තියෙනවා. හරිද?
බැලුවා නැත්නම් ඉතින් ඔයාලා පිටපත් කරගන්න නැත්නම් මේ අහගෙන ඉඳලා මතක සත්‍ය අවබෝධ වෙන්න ආනන්ද හාමුදුරන්ගේ පරම්පරාවේ කට්ටිය නැහැනේ මේකේ. නිසා ඔයාලා හොඳට මතක තියාගන්න විශේෂයෙන් 2022 23 මේව පිටපත් කරගෙන නිතර බලන්න පුළුවන් විදිහට සකසා ගන්න. විශේෂකය අහගෙන හිටියත් ප්‍රමාණවත් ඉදීමේම මතකාවර්ජනයක් විදිහට. බ්‍රාහ්මණ කියන්නේ මනෝ ආපත් ධර්ම කියන්නේ මොනවද කියලා කතා කරන්නේ. මම මේ කියන දේ තේරුම් ගන්න හොඳට ආපත් ධර්ම කියලා කියන්නේ ස්වභාවික විපතක් ගම් වතුර නායම් දැන් මේ ඇවිල්ලා තියෙන කොරෝනා වේසනය වගේ ඒවට අපි කියනවා ආපත් කියලා. ආපදා කියලා කියන්නේ මතක තියාගන්න. ආපදා කියලා කියන්නේ අන්න ඒවට. හරිද? එතකොට මේ ආපදාවක් ඇති වුණාට පස්සේ කුල හතරක් ඉන්නවනේ. ආපදාවක් ඇති වුණාට පස්සේ මේ කුල හතරේ අය වැඩ කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩ කරන්න ඕන පිළිවෙලට අපි කියනවා ආපත් ධර්ම කියලා. හැබැයි මතක තියාගන්න මේ පිළිවෙලින් සුද්‍රයෝ මිදෙනවා. ඇයි? සුද්‍රයන්ට එහෙම කිසිදු වරප්‍රසාදයක් අයිතිවාසිකමක් දුන්නේ නැහැ. උන්ට තිබුණේ හෙන ගැහුවත් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනට බැල මෙහෙවරකම් කරන එක විතරයි. යාළුවට එහෙම කිසිදු වරප්‍රසාදයක් අයිතිවාසිකමක් ලබා දීලා තිබුණේ නැහැ. මේ ඡේදෙ පොඩ්ඩක් බලන්න. ප්‍රධාන කුල හතරේ මුල් කුල තුන වන බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය යන කුල තුන යන කුලවලට අයත් වූවන්ට කිසියම් අපදාපන්න අවස්ථාවක් එවත් කරදරකාරී අවස්ථාවක් ලැබෙ විට තම කුලයේ සෝධර්ම වලට අතිරේකව අනිකුත් කුලවල සෝධර්ම වල නියැලීමේ හැකියාව ආපත් ධර්ම වේ. ඒ කියන්නේ සරලවම කියනවා නම් තමන්ගේ වැඩ ටික කරන ගමන් තවත් කෙනෙක්ගේ වැඩ ටිකක් කරන එකට කියනවා ආපත් ධර්ම කියලා. එතකොට මම මේකට උදාහරණ හැමදාම පන්ති කරද්දි මතක් කරනවා. ආපත් ධර්ම කියලා කියන්නේ මේ වගේ එකක්. හිතන්න ඉස්කෝලේ එකේ ඉන්නවා විදුහල්පති කෙනෙක්. විදුහල්පතිගේ වැඩේ තමයි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙන එක. ඊට පස්සේ පාසලේ පරිපාලනය බලන එක. ඊට පස්සේ ගුරුවරුන්ගේ අධ්‍යාපන කටයුතු හොයලා බලන එක. ගුරුවරු හරියට ටයිම් ටේබල් වලට පන්ති වලට යවන එක. ගුරු වැටුප් ගැන හොයලා බලන එක. පාසලේ සංවර්ධනය ගැන හොයලා බලන එක තමයි විදුහල්පතිගේ වැඩ. ඒ කියන්නේ මොකද්ද? සෝධර්ම කියන්නේ Tamanට නියමිත වැඩ ටික නම් විදුහල්පතිට නියමිත වැඩ ටිකනේ මම ඒ කිව්වේ. ඊට පස්සේ ඉන්නවා කුඹුරු කොටන මිනිස්සෙක්. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඉන්න අහිංසක ගොවි මහත්තයෙක් ඉන්නවා කියනවා. ඒතකොට එයාගේ වැඩ ටික තමයි කුඹුරට වෙලාවට යන එක, වතුර හරවන එක, ගොවිතැන් කරන එක, කෘමිනාශක දාන එක, ඊට පස්සේ ගොවිතැන හොඳද නරකද කියලා බලන එක තමයි ගොවියාගේ වැඩේ. එතකොට ඒ මොනවද? ගොවියට නියමිත සෝධර්ම ටික. හැබැයි මම මේ කියන එක බලන්න. එතකොට දැන් මේ වගේ කාලයක් ආවට පස්සේ විදුහල්පතිට කරන්න වැඩක් නැහැනේ. ඇයි ඒ? විදුහල්පතිට පාසල් වහලා පාසල් නිමාඩු දීලා තියෙන. ඒක නිසා විදුහල්පතිට කරන්න වැඩක් නැහැ. එතකොට විදුහල්පතිට පුළුවන් නම් කුඹුරු වැඩ කරන්න. ඔයාලගේ ඉස්කෝලේ සර්ලා මේ කාලේ කුඹුරු වැඩ කරන්න පුළුවන්. තහනමක් තියෙනවද? කිසි කෙනෙක් තහනමක් නැහැ. ඊට පස්සේ විදුහල්පතිට ඕන පුළුවන් මිරිස් හිටවන්න, බෝංචි හිටවන්න, කුඹුරු වැඩ කරන්න, වෙලේ යන්න. ඕන දෙයක් කරන්න පුළුවන්. එයි තමන්ගේ කුලේ වැඩ ටික කරන්න විදිහක් නැහැ. කොරෝනා වසංගතය නිසා නිවාඩු. නිසා යාට පුළුවන් වෙන වැඩක් කරන්න. ගෙදරට දාලා නිදිගෙන ඉන්න ඕනේ නැහනේ. ඒතර අන්නේ වගේ එකක් තමයි ආපත් ධර්ම. හැබැයි මේක යට උඩ කෙනෙක් යටේව කළාට යට කෙනෙකුට බෑ උඩේව කරන්න. ඒ කියන්නේ ගොවි මහත්තයාට පුළුවන් මේ කොරෝනා කාලයක් ආව මට මේ කාලේ කුවිතෙන් කරන්න බෑ. මම යනවා ඉස්කෝලේ උගන්වන්න කියලා ඉස්කෝලේ උගන්වන්න නැට හැකියි. එයාට පුළුවන් ද පාසලේ පරිපාලනය ගැන හොයලා බලන්න. එයාට පුළුවන් ද ගුරුවරු පන්ති කාමරේට වෙලාවට යවන්න. බෑ. ඇයි ඒ වෙනස? පහළ කුලයේ කෙනෙකුට බෑ ඉහළ කුලයේ කෙනෙක්ගේ වැඩ ටික කරන්න. හැබැයි ඉහළ ඉන්න ඕනෑම කෙනෙකුට පුළුවන් Tamanට යටින් ඉන්න ඕනෑම කෙනෙක්ගේ කටයුතු වල නිරත වෙන්න. අන්න ඒකට තමයි අපි සරලවම ආපත් ධර්ම කියලා විස්තර කරන්නේ. දැන් ඔයාලට ආපත් ධර්ම කියන්නේ මොකක්ද කියලා අහුවොතින් උත්තරයක් ලියන්න පුළුවන්ද කියලා මට කියන්න. ලියන්න පුළුවන්ද? උත්තරය ගලප ගන්න පුළුවන් වේද? ආපත් ධර්ම කියන්නේ මොනවද කියලා අහුවොත් එහෙනම් බෑ. ආපත් ධර්ම කියන්නේ මොකක්ද කියලා උත්තරයක් ලියා ගන්න පුළුවන්ද? පුළුවන්. හරි. මොකක්ද එහෙනම් ආපත් ධර්ම කියලා කියන්නේ? ආපදාපන්න අවස්ථාවකදී ඉහළ කුල තුනේ අය ඉහළ කුල තුනේ කියන එකට අපිට වචනයක් දාත හැකි ආර්යයන්.
ආර්යයන් තම දෛනික කටයුතු සිදු කරන ආකාරය ආපත් ධර්ම වේ. එහිදී ඉහළ කුලයේ අයට පහළ කුලවල කටයුතු වල නිරත විය හැකිය. එහෙත් පහළ කුලයේ අයෙකුට ඉහළ කුලයක කටයුතු වල නිරත විය නොහැකිය. එයා ආපත් ධර්ම නම් වෙනවා. බලන්න මේ ඡේදයේ ඩිස්ප්ලේ වෙන ටික. මේ අනුව ශාස්ත්‍රීය වෛශ්‍ය යන කුල තුනට අයත් ස්වධර්ම බ්‍රාහ්මණින්ගේ ආපත් ධර්මයි. වෛශ්‍ය කුලයට අයත් ස්වධර්ම ශාස්ත්‍රයන්ගේ ආපත් ධර්ම. ඒක පැහැදිලි නැත්තම් මෙහෙමයි. බමුණන්ට එහෙනම් පුළුවන් ආපදාවක් වුණාට පස්සේ ශාස්ත්‍රීයන්ගේව කරන්න. වෛශ්‍යයන්ගේව කරන්න. අවශ්‍ය නම් සූත්‍රයන්ගේවත් කරන්න. හැබැයි සූත්‍රය පහත් කුලේ නිසා සූත්‍රයන්ගේව කරන්නේ නැහැ. එහෙනම් ශාස්ත්‍රීයන්ට මොනවද කරන්න පුළුවන්? ශාස්ත්‍රීයන්ට පුළුවන් ආපදාවක් කියලා බමුණන්ගේව කරන්න. ශාස්ත්‍රීයන්ට බෑ ආපදාවක් වුණා කියලා බමුණන්ගේව කරන්න. ශාස්ත්‍රීයන්ට පුළුවන් Tamanට යටින් ඉන්න වෛශ්‍යයන්ගේව කරන්න. සූත්‍රයන්ගේවත් ඕනනම් කරන්න පුළුවන්. හැබැයි සූත්‍රයන්ගේව කරන්නේ නැහැ. ඒතර වෛශ්‍යයන්ට ආපදාවක් වුණොත් මොකද කරන්නේ? සූත්‍රයෝනේ යටින් ඉන්නේ. වෛශ්‍යයන්ට ආපදාවක් වුණොත් Tamanගේ වැඩ ටික කරන්න පුළුවන්. ඊට අමතරව අවශ්‍ය නම් සූත්‍රයන්ගේව නියැලෙන්නත් පුළුවන්. හැබැයි හැම නියැලෙන්නේ නැහැ. මේ ආපත් ධර්ම වල නියැලිය හැකි ආරයින්ට පමණක් වන අතර අනාරයින් වන සූත්‍ර කුලයට ඒ වායේ නියැලීමට අවසර නැත. ආරයන්ට ආපත් ධර්ම පිළිපැදීමට අවස්ථාව ඇත. ශාස්ත්‍රීය වාශ්‍ය යන කුලයන් විසින් කිසිවෙටකත් බ්‍රාහ්මණයා සතු කාර්යයන් වෙදී. ඒ කියන්නේ පුතේ යට ඉන්න කෙනෙකුට කිසිදු හේතුවක් නිසාවත් උඩ කෙනෙක්ගේ වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මම කලින් මතක් කළා වගේ ගොවියෙකුට ගිහිල්ලා පාසලේ උගන්වන්න බෑ වගේ තමයි පහළ කුලයේ කෙනෙකුට ගිහිල්ලා ඉහළ කුලයේ කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ මෙන්න මේ ඉගැන්වීම තුල. බ්‍රාහ්මණයා සතු කාර්යයන් ආපත් ධර්මයන් ඉහළ කුල උතුම් සඳහා මහා බ්‍රහ්ම විසින් ලබා දුන් සමාජ වර ප්‍රසාදයේකි. ආපත් ධර්ම වලට අනුව ඉහළ කුල වල අයට පහළ කුල වල කටයුතු කළ හැකිය. නමුත් පහළ කුලවල අය මෙන්ම හේතු කුමන හේතුවක් නිසාවත් ඉහළ කුල වල කටයුතු නොකළ යුතුය. මේ ආපත් ධර්ම සම්බන්ධය දෙකිය හැකි විශේෂ ලක්ෂණයකි. මහා බ්‍රහ්ම නියමයක් බැවින් ආපත් ධර්ම වලට අනුව ඉහළ කුල වල අය පහළ කුල වල කටයුතු කළද ඒ සමාජයේ පහත් තත්වයකට පත්වීමක් නොවේ. ඔන්න ඒ විදිහට තමයි පුතේ ආපත් ධර්ම ටික ගැන කතා කරන්න තියෙන්නේ. ආපත් ධර්ම කියන්නේ එහෙනම් මහා ලොකුවට අපි ඔළුවේ තියාගන්න උවමනාවක් නෙමෙයි. කුල හතරක් තියෙනවා. ඒ කුල හතරෙන් තුනකට මහා බ්‍රහ්මයාගෙන් ලැබුණු සමාජ වරප්‍රසාදයක් විතරයි. අපිට ওই ටික තමයි ඒ ආශ්‍රිතව සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? හරි. මොන හරි ගැටලු තියෙනවද? ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔයාලට? තාම පේන්නේ නැද්ද පුතේ? පේනවනේ කට්ටියට පේනවා කියන්නේ. ඇයි ඔයාලට පේන්නේ නැද්ද? බලන්න කොහේ හරි මේ ටච් වෙලා ඇති වෙන තැන. එහෙම මොනවා හරි පේන්නේ නැත්නම් කියන්න. මම දන්නේ නැහැ. හරි. මෙතෙක් හතරපු ටික තේරුණාද කියලා කියන්නකො. මෙච්චර කතරපු ටික තේරුණාද? හොඳටම පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ආශ්‍රම ධර්ම නම් කොට ඒවා කෙටියෙන් හඳුන්වනවා. අද මම මෙතනින් අවසන් කරනවා ආශ්‍රම ධර්ම ගැන කතා කරලා. දැන් පේනව නේද පුතේ මේක? හරි. මෙන්න මෙතන ගොඩක් වැදගත්. ආශ්‍රම ධර්ම කියන ඒවා හතරයි. පැහැදිලිද? ආශ්‍රම ධර්ම කීයද? හතරයි. ඔය පළවෙනි BC වල ඔන්නේ මේ පාඩමයි තව එක පාඩමක් දෙකක් තමයි පොඩ්ඩක් බෝරින් වගේ තේරෙන්නේ. ඊට පස්සේ පටපට ගාලා තේරෙනවා. දැන් මේකෙන් පස්සේ අපි කතා කරන්නේ සර්සාතුරුවරු ගැන. ඒක ඉක්මනට තේරෙනවා. ලොකුවට බය වෙන දෙයක් නැහැ. කරනවද නැද්ද කියලා දැන් සාට 23 අලුතෙන් ආපු ළමයි BC වලට ආවට තව මාස 6කින් හිතෙන්න පුළුවන් මේක හරියන්නේ නැහැ. පොලිටිකල් කරනවා කියලා.
පොලිටිකල් කළා මාස 3ක් විතර ගියාම පොලිටිකල් අමාරු වීසි වල සිංහල කරනවා. කොහොමම විෂයන් මාරු කරන දඟලනවා. මම මේ දෙන උපදේශයක් මගේ ජීවිතයේ අත්දැකීම් එක්ක A level subject තෝරගත්තට පස්සේ බෙල්ල ගහලා ගියත් මාරු ගන්න එපා. ඒක මහා මූසල වෙලා යන මුළු විභාගෙත් එක්කම එක එක ඒවා තෝරගන්න ගියාම මාස 6ක් විතර සිංහල කරලා ඉතුරු මාස 6 එනවා BC කරා. ඒක ඊට පස්සේ අමාරුයි. දැන් දෙකම තේරෙන්නේ නැහැ. දැන් මාස 6ක් සිංහල කරන කාලේ BC පොල් ගන්න නැහැ නේ. BC මාස 6ක් උගන්නලා. ඌ අලුතෙන් BC වලට ආවට පස්සේ ඌට BC වල තේරෙන්නේ කොටසක්. BC අමාරුයි කියලා පොලිටිකල් කරන්න යනවා. පොලිටිකල් එතකොට අවුරුද්ද උගන්නලා ඉවරයි. මූ යන්නේ ඉතුරු අවුරුද්දේ ඉගෙන ගන්න. පුළුවන් ද කරන්න බෑ. ඒ නිසා ඔය A level වල ගොඩ ගිය අයට දුන්න හොඳ නිර්දේශය සහ ගොඩ ගිය ළමයි 100ක් ගත්තොත් 90ම ගොඩ ගියේ තමන් පටන් ගන්නකොට තෝරගත්ත සබ්ජෙක්ට් එකම අවසන් වෙනකම්ම කරා. ආයි තෝරගත්තා නම් තාමත් කල් තියෙනවා. දැන් BC අමාරුයි කියලා දැන් තේරෙනවා. දැම්ම 2029 ඉක්මනට ඉවත් වෙනවා. ආයි මේක läගගෙන ඉඳලා වැඩක් නැහැ. මේක තේරෙන්නේ නැහැ. වෙන ගුරුවරයෙක්ගෙන් බලනවා, අරයෙන් බලනවා, මෙහි බලනවා කි හරියන්නේ. තමන්ට සැටිස් නැත්තම් ඉක්මනටම මාරු වෙන හොඳ විෂයකට. ඒක හොඳ කියන්නේ තමන් ආසයකට. මේක කරනවා අරක කරනවා මේක කරනවා කීක අර හැම එකටම මාරුයි. ළමයි ඔයාලගේ යාළුවෝ යන පන්ති වල පැන පැන හිමින් ඉන්න එපා. විෂයන් තුන හොඳට තෝරගන්න. ගෙදරින් බල කළා නැත. ගෙදර කීම වැඩක් නැහැ. තමන්ගේ කැමැත්තට තෝරගන්න. එහෙම තෝරගෙන ඒක කට්ට කාගෙන මහන්සිලා කරන්න. හොඳට මහන්සිලා කරන්න අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. BC වල රිසෙට් එක දැන් ගොඩක් හොඳයි. මීඩියා වල රිසෙට් හොඳයි දැන්. පොලිටිකල් වල රිසෙට් එක කොහොමත් හොඳයි. ජියෝග්‍රැෆි කියන හොඳටම හොඳයි. ඊට පස්සේ මියුසික් ඩාන්සින් ආර්ට් කරනවා නම් යාළුවගේ රිසෙට් කොහොමත් හොඳයි. නිසා අත්ෙන් අතට පැන පැන ඉන්න එපා. හොඳට කරගෙන යන මහන්සිලා විෂයන් තුන තෝරගත්තා. මොකෙක් ඕන දෙයක් කියපන්. මම මේක කරනවා කියලා එක දිගට කරගෙන යන්න. හරි. ඒතකොට ආශ්‍රම ධර්ම 4යි. ආශ්‍රම ධර්ම 4 ශ්ලෝකයක් තියෙනවා. මේක 23ට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. මේක නම් ඇත්තටම 100% උමනා නැහැ. හැබැයි අපි එහෙම ලියද්දී මේව අතාරින්නේ. අපි ලියද්දී මම ලියන කාලේම ආශ්‍රම ධර්ම ආව නම් මේවා ඉතින් අතාරින්නේ මේවා. වතුර වගේ පාඩම් කරලා තියෙනවා. මේ ඉතින් මරණකම් මට පාඩම් කරන්න ආසයි මේවා ලියලා පාඩම් කරගන්න. නැති අයට තියෙන විසඳුමක්. අර BC වල වටින්නේ ඒකයි. ඒක බැයි නම් ආයින්දා තව එකක් කියලා අපිට තියෙනවා තෝරගන්න දෙයක්. ආශ්‍රම ධර්ම කීයද එහෙනම්? ආශ්‍රම ධර්ම 4යි. මොනවද 4? බ්‍රහ්මචාරී 2 ගෘහස්ත 3 වානප්‍රස්ත 4 සන්න්‍යාස. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී කියන හතරට අපි කියනවා ආශ්‍රම ධර්ම කියලා. දැන් ඒතර මේ ආශ්‍රම ධර්ම සූත්‍රයෙන්ට අයිතිද? නැහැ. ආශ්‍රම ධර්ම සූත්‍රයෙන්ට අයිති නැහැ. ඇයි ඒ? සමාජයේ සියලු අයිතිවාසිකම් වරප්‍රසාද තිබුණේ බමුණන්ට. ඒ නිසා සූත්‍රයෙන්ට මේ ආශ්‍රම ධර්ම නියද වෙන්න අයිතියක් තිබුණේ නැහැ. ඒතර මුලින්ම පුතේ මේක අතරතුර මොකක් හරි එකක් තිබුණා. මුලින්ම මේක අතරතුර අපි කතා කරන්නේ බ්‍රහ්මචාරී ආශ්‍රමය කියන එක. බ්‍රහ්මචාරී ආශ්‍රමය කියලා කියන්නේ ආශ්‍රම ධර්ම වල අපිට හම්බ වෙන පළවෙනි ආශ්‍රමය. මේ මම දාලා තියෙන කරුණු ටික හොද්දටම ඇති විභාගෙදී ඔයාලට පිළිතුරු විදිහට ගොඩනගන්න. ඊට වඩා කරුණු බලා ගන්න උවමනාවක් නැහැ. නිසා මේ ටික හොඳට ලියාගෙන බලා ගන්න සූදානම්. මෙතන අතරතුර මොනවා හරි වැදගත් කරුණු තියෙනවා නම් මම මේ කියාගෙන යන වෙලාවේ කියනවා ඔයාලා පුංචි සටහනක් කොහේ හරි පොතේ දාගෙන තියාගන්න. බලන්න මෙතන පළවෙනි ඩොට් එක මම කතා කරන්නේ පුද්ගලයාගේ ප්‍රතිසන්දියේ සිට පුද්ගලයාගේ ගියට පස්සේ මොන පුද්ගලයාගේද? මොන පුද්ගලයාද පුතේ? මෙසේජ් එකක් දාන්න බලන්න. පුද්ගලයා කියලා කියන්නේ මෙතන මොන පුද්ගලයාද? ඒක දැන් තියෙන්නේ මොන පුද්ගලයාද? මෙතන පුද්ගලයා කියලා කියන්නේ කාටද? ඈ පුතේ. අන්න හරි. ආර්ය පුද්ගලයාට. ඇයි ආර්ය පුද්ගලයා කියලා කියන්නේ? සූත්‍රයින්ට එහෙම අයිතිවාසිකමක් තිබුණේ නැති නිසා. එතකොට ආර්ය පුද්ගලයාගේ ප්‍රතිසන්දියේ සිට ගෘහ ජීවිතයට ප්‍රවේශ වෙන තුරු එනම් විවාහ වන තෙක් කාල සීමාවට කියනවා බ්‍රහ්මචාරී ආශ්‍රමය කියලා. උපතේ ඉඳන් විවාහ වන තෙක් කාල සීමාවට අපි කියනවා බ්‍රහ්මචාරී අවධිය කියලා. බ්‍රහ්මචාරී ආශ්‍රමය කියලා. විවාහ වෙන්නේ වයස අවුරුදු කීයද? විවාහ වෙන්නේ වයස අවුරුදු 16. පැහැදිලිද? විවාහ වෙන්නේ වයස අවුරුදු 16.
මෙම කාලය තුලදී පුද්ගලයාට හිමි විශේෂ කාර්ය වන්නේ අධ්‍යාපනය ලැබීම. ඔන්න ඔයාලට වගේ තමයි. ඔයාලටත් තියෙනවනේ බඳිනකන් තියෙන ඉගෙන ගන්නනේ. ඒවල වලින් කියන්නේ උඹලා මේ දැම්මෝවා මේ මගුල් විශේෂ ගහන්න එපා. උඹලට තියෙන ඉගෙන ගන්න. හරි වයසට ආවට පස්සේ අපි ඒව ගැන බලා ගන්නම් කියලා අම්මා තාත්තා හිටිට මං කියන්නේ. දැන් නැති අම්මා තාත්තට මගුලක් හොයන්න දෙයක් නැහැ නේ. කොල්ලෝ කෙල්ලෝ හොයා ගන්නවා කෙල්ලෝ කොල්ලෝ හොයා ගන්නවා. වෙඩින් එකත් ෆ්‍රී නේ. ඔක්කොම ටික උන් කරගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි බමුණු ආගම එහෙම නැත්නම් ඉන්දියාවේ තිබුණු සම්ප්‍රදාය බෝසතාණන් වහන්සේත් එහෙමයි. අදටත් ඉන්දියාවේ ගොඩක් පළාත් වල එහෙමයි. පළාත් කියලා කියන්නේ ප්‍රාන්ත අවුරුදු 16න් විවාහ වෙනවා. විවාහ වෙන්නේ නැත්නම් අඩුම තරමේ එන්ගේජ්මන්ට් කියලා කියන්නේ. ඒක හරියාලා ගන්න. පැහැදිලිද? එතකොට පුතේ මේ බමුණු ආර්ය පුද්ගලෙක්, ඒ කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනේ අය ඉපදිලා අධ්‍යාපනය ලැබලා විවාහ වෙන තේ කාල සීමාවට. එහෙම නැත්නම් උපතින් වයස අවුරුදු 16ක් වෙනකන් කාලෙට අපි කියනවා බ්‍රහ්මචාරී අවධිය කියලා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව පුද්ගලයාගේ බ්‍රහ්මචාරී අවස්ථාව එළඹෙන්නේ මෙම කාලය තුල සිදු කරන උපනයන කර්මයෙන්. උපනයන කර්මය කියලා කියන්නේ පුතේ නැවත ඉපදීම කියන එක. උපනයන කර්මය කියන එකට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් බටහිර රීබර්ත් කියලා. රීබර්ත් කියලා කියන්නේ නැවත ඉපදීම කියන එක. උපනයන කර්මය කියලා කියන්නේ නැවත ඉපදීම කියන එකම තමයි. දැන් අය නැවත ඉපදීම නැත්තම් රීබර්ත් කියන එක හාමුදුරුවන්ටත් තියෙනවා. හාමුදුරු කෙනෙක් කියන්නේ කොල්ලෙක් විදිහට ඉන්න කෙනෙක් මහාන වෙනකොට ඒක රීබර්ත් එකක්. ඇයි? නම වෙනස් කරනවා, ගම වෙනස් කරනවා, ඉන්න ස්වරූප වෙනස් කරනවා, නෑදෑ හිතබත්කම් වෙනස් වෙනවා. අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ ඔයාලගේ විදිහට ගත්තොත් රීබර්ත් කියලා කියත හැකි සාමාන්‍යයෙන් ඕනනම් මේ බැන්දට පස්සේ ඔයාලට වෙනම ගෙදරක ඉන්න පුළුවන්. ඔයාලට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. ආරාධනා පත්‍රයක් ආවත් ඔයාලට වෙනම එනවා. ඊට පස්සේ ඔයාලා නීතියෙන් විවාහ වුණාට පස්සේ දෙන්නෙක් එකතු වෙනවා. ඒ අයට පුළුවන් පෞල් සංස්ථාවක් ගොඩනගන්න. එයාලට පුළුවන් සමාජයේ ලොකු බලපෑමක් කරන්න. ඒතර අන්න ඒ වගේ එකක් තමයි මේ රීබර්ත් කියලා කියන්නේ. එහෙම නැත්නම් උපනයන කර්මය කියලා කියන්නේ නැවත ඉපදීම කියන එක. එහෙම නැත්නම් මේ අධ්‍යාපනය සඳහා යොමු කිරීමට කියනවා උපනයන කර්මය කියලා. උපනයන කර්මයේ මෙම කාලය තුල සිදු කරන උපනයන කර්මයේ පසුවේ ඒ පුද්ගලයා ආර්ය භාවයට පත්වන අවස්ථාව ලෙස දෙවන උපත සිදුවන අවස්ථාව ලෙස සැලකුණු නිසා ද්විජ යනුවෙන් හඳුන්වනවා. ද්විජ කියන වචනේ තේරුම තමයි දෙක කියන එක. දෙවනවර උපදින අවස්ථාව විදිහට සලකන නිසා මේකට ද්විජ කියලා කියනවා. එම නිසා බ්‍රහ්මචාරී ආශ්‍රමය තුල උපනයන කර්මය අනිවාර්ය ආගමික චාරිත්‍රයයි. මේ බ්‍රහ්මචාරී කියන අවධියේදී උපනයන කර්මය කියන එක අනිවාර්ය ආගමික චාරිත්‍රය. උපනයන කර්මය අනුව ඔන්න බලන්න උපනයන කර්මය කියන්නේ මොකක්ද කියලා. ආර්ය කුලයක පුද්ගලයෙකු අධ්‍යාපනයට යොමු කිරීම සඳහා ආගමික වතාවත් ඉටුකොට දෙවියන් උදෙසා වේද පාඨ ගායනා කොට දරුවාගේ කරේ පූර්ණ නූල පැළඳවීමයි. ඕක පුතේ මෙහෙමයි අර ආර්ය වංශික කෙනෙක් අධ්‍යාපනයට යොමු වෙද්දී අර ඔයාලට ළමයින්ට අකුරු කියනවා වගේ තමයි. බමුණු පූජකයෙක් ඇවිල්ලා ශ්ලෝක කියනවා. ඒ කියන ශ්ලෝකයට නමක් කියනවා. කොහේ හරි ලියා ගන්න පුතේ. ගයාත්‍රී ශ්ලෝකය. ශ්ලෝකේ නම තමයි ගයාත්‍රී ශ්ලෝකය. ඒ කියන්නේ අපි ඇවිල්ලා ඔයාලා ගෙදර රතන සූත්‍රය කියන වගේ එකක් තමයි බමුණු අර ගෙදරට ඇවිල්ලා ඉගෙන ගන්න කැමති ළමයා ගාවට ඉඳගෙන ආශිර්වාද කරලා ශ්ලෝකයක් කියන ඒ ශ්ලෝකෙට කියන නම තමයි ගයාත්‍රී ශ්ලෝකය. ඒ ශ්ලෝකේ කියලා දණ්ඩක් අතට දෙනවා. වේද පාඨ ගායනා කරලා යාග ස්තම්භයක් හිටවලා දණ්ඩක් අතට දීලා ආශිර්වාද කිරීම සිද්ධ කරනවා. ආශිර්වාද කරන අතරම කරේ ගැට ගහනවා නූලක්. ඒ ගැට ගහන නූලට කියනවා පූර්ණ නූල කියලා. කරේ ගැට ගහනවා නූලක්. ඒ නූලට නමක් කියනවා. ඒ නූලට කියන නම තමයි පූර්ණ නූල. පූර්ණ නූල පැළඳවීම කියලා කියන්නේ. ඕකත් පුතේ අර කුල වංශ අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ රන් රිදී මුතුමැණික් වගේ තමයි බමුණන්ට දාන්නේ කපු නූලක්. බමුණගේ කරේ දාන්නේ කපු නූලක්. ශාස්ත්‍රයාගේ කරේ දාන්නේ ලෝම වලින් හදන නූලක්. වෛශ්‍යයාගේ කරේ දාන්නේ හන නූලක්. ඒකත් අර රත්තරන් රිදී ලෝකඩ වගේ තමයි බමුණන්ට ගොඩක් වටිනවා කපු නූලක්. ශාස්ත්‍රයන්ට හන නූලක්, වෛශ්‍යයන්ට ලෝම නූලක් තමයි කරේ පැළඳවීම සිදු කරන්නේ. සාමාන්‍ය බ්‍රාහ්මණ වංශික දරුවෙකු වයස අවුරුදු 8 දී. බ්‍රාහ්මණ වංශික කෙනෙක් කියන උපනයන කර්මයට යොමු වෙන්නේ වයස අවුරුදු 8 දී.
8 තමයි පූර්ණ නූලකට ගහලා ගුරු ගෙදරට යවන්නේ අධ්‍යාපනය යොමු කිරීම සඳහා. එතකොට ශාස්ත්‍රීය වංශික දරුවෙක් කියනනම් කීයද? ශාස්ත්‍රීය වංශික දරුවෙක් කියන්නේ අවුරුදු 11 දී වෛශ්‍ය වංශික දරුවෙක් කියන්නේ අවුරුදු 12 දී. දැන් මේක හරියට බැලුවොත් එහෙම මෙතනත් ඔයාලට ලොකු වෙනස්කමක් පේන්න පුළුවන්. අධ්‍යාපනය අවසන් වෙන්නේ අවුරුදු 16 න්නේ. එතකොට බමුණෙක් අවුරුදු 8න් ගිහලා 8ක් වෙනකන් ඉගෙන ගන්න. 8යි 8යිනේ 16. ශාස්ත්‍රීය වංශික කෙනෙක් කියන්නේ අවුරුදු 11න්. 11න් ගිහලා ඌ 16න් එන්න ඕනේ. ඒ කියන්නේ 12, 13, 14, 15, 16 ඌට අවුරුදු 5 ඉගෙන ගන්න තියෙනවා. වෛශ්‍ය වංශික කෙනෙක් ගියොත් එම අවුරුදු 12න් තමයි යන්නේ එනවා 16. 13, 14, 15, 16. එයාට අවුරුදු 4යි ඉගෙන ගන්න තියෙනවා. ඒ අනුවත් ඔයාලට පේනවා ඇති සමාජ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩි බලයක් බමුණු අල්ලගෙන හිටියා. ආර්යයන් අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රාහ්මණ ගුරුවරයෙකු යටතටපත් විය යුතු ඒ සඳහා පැරණි ಭಾರತයේ තක්ෂිලා වැනි අධ්‍යාපන ආයතන පැවතුණි. එම අධ්‍යාපන ආයතන ඇතුළත්ව අන්තේවාසිකව අධ්‍යාපන ලැබිය. අන්තේවාසික අධ්‍යාපනය ලැබනවා කියලා කියන පුතේ ගුරු ගෙදර නතර වෙලා ඉගෙන ගන්න එකට. උදාහරණයක් කවුද මතක් වෙන්නේ ගුරු ගෙදර නතර වෙලා ඉගෙන ගත්ත කෙනෙක්? මතක තියාගන්න. මෙහිදී ශිෂ්‍යයාට රිග්යජුරු සාම කියලා කියන්නේ මොනවද? රිග්යජුරු සාම කියලා කියන්නේ ත්‍රිවේදය. රිග්යජුරු සාම කියලා කියන්නේ ත්‍රිවේදය. චතුර්වේදය කියලා කිව්වොත් එහෙනම් මොකද්ද මේකට තව එකතු වෙන්නේ? රිග්යජුරු සාම අතරුවන් කියන වේදයත් එකතු වෙනවා. එතකොට මෙහිදී ශිෂ්‍යයාට රිග්යජුරු සාම කියන ත්‍රිවේදය ඉගෙන ගන්න වෙනවා. ඉන් අනතුරුව ජ්‍යොතිෂ ව්‍යාකරණ ඡන්දස් අලංකාර වගේ දේවල් අර්ථ ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, ගණිතය, සාහිත්‍ය වගේ දේවල් උගන්වනවා. ඉගෙනීමෙන් පසු ගුරුවරයාට ගුරු පඬුරු දීමෙන් අධ්‍යාපනය අවසන් කරනවා. අන්න හරි. ගුරුවරයාට ගුරු පඬුරු දීලා අධ්‍යාපනය අවසන් කරනකොට ඔයාලට මතක් වෙන චරිතය කවුද? අහිංසක කුමාරයා අඟුලිමාල. ඔන්නේ වගේ ගුරු ගෙදර අන්තේවාසිකව, නේවාසිකව නැවතිලා අධ්‍යාපනය අවසන් කරලා ගුරු පඬුරු දෙන්න කියලා තමයි කිව්වේ අඟුලිමාලට එහෙනම් ඔබට මගේ ගුරු පඬුරු එපා මට ඇඟිලි 1000ක මාලයක් හදලා ගෙනත් දියන් කියලා. ඔන්න එහෙනම් ඔයාලට මේ සිද්ධිය පැහැදිලි ඇති. බමුණු අතර මොකද්ද මේ සිද්ධ වෙන බ්‍රහ්මචාරී ආශ්‍රමය කියන්නේ කියලා. මෙතෙක් කතා කරපු ටික ඔයාලට තේරුණාද පැහැදිලිද තේරුම් නැද්ද කියලා කියන්න. තේරියමා? බ්‍රහ්මචාරී අවදී කියන්නේ මොකද්ද කියලා ඔයාලට ලියන්න පුළුවන්ද තේරුණාද කියලා කියන්නකෝ. හොඳටම තේරුණාද? හරි. මම මෙතනින් මේ දෙක තුන කතා කරලා අවසන් කරන පුතේ මහන්සි එක දිගට කතා කරන තාම හරියට සනීපමදි ඒකයි. අති වගේ. ඊට පස්සේ අපි කතා කරමු ගෘහස්ත ආශ්‍රමය ගැන. ඒක හරි ලේසි. ඒ කියන්නේ බ්‍රහ්මචාරී වෙන අවුරුදු 16 පෙන්නට පස්සේ මොකද්ද කරන්න පුළුවන්? අවුරුදු 16න් පස්සේ විවාහ වෙන්න පුළුවන් කෝනේ. එතකොට විවාහ වෙන කාලෙට කියන නම තමයි ගෘහස්ත ආශ්‍රමය. බ්‍රහ්මචාරී අවදියෙන් 16 ඉක්මවා 16 කියලා කියන්නේ 16. 16 මා ස්ථාන කියලා එහෙම කියන්නේ අපි. 16 ඉක්මවා තරුණ භාවයට පැමිණීම විවාහ දිවියට පත්ව අමුදරුවන් පෝෂණය කරමින් පස්කම් සුවිනීම ගෘහවාසය ගත කරන කාලේ ගෘහස්ත ආශ්‍රමයයි. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව පුද්ගලයෙකු ඉක්මවා තරුණ භාවයට පැමිණීම විවාහ දිවියට පත්ව අමුදරුවන් පෝෂණය කරමින් පස්කම් සුවිනීම ගෘහවාසය ගත කරන කාලේ. කාමයන්ෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ කායික භෞතික හා සමාජගත ආසාවන්ට නිසි ලෙස සෞඛ්‍ය සම්පන්න ලෙස පිබිදීමට අවස්ථාව ලබා දීමයි. පස්කම් සැප විඳින්මින් කාම්භෝගී ජීවිතයක් ගත කිරීම. බමුණු විශ්වාස කළා පුතේ අවුරුදු 16න් විතර විවාහ වුණාට පස්සේ අර කාන්තාවන්ට පිරිමින්න නව යෝන් වී නිදහසේ පිබිදෙන්න පුළුවන්. එයාලට නිරෝගී දරුවෝ හදන්න පුළුවන් සහ විවාහ ජීවිතය අර උන්ගේ භාෂාවෙන් එන්ජොයි කරන්න පුළුවන් විඳින්න පුළුවන් කියලා කිව්ව බමුණු. ඒ නිසා තමයි බමුණු නියම කළේ අවුරුදු 16න් විවාහ වෙනවා.
අනික උන්ගේ කාලසටහනනේ විවාහ වෙලා වැඩි කාලයක් ඉන්න බෑ. ඉගෙන ගත්තා විවාහ වුණා. විවාහ වෙලා ටික කාලයක් හිටිය ළමයි හැදුවා. වානප්‍රස්ථ අවධියට එනකොට වනගත වෙන්න සූදානම් වෙලා ඉන්නත් ඕනනේ. අපේ එහෙම නැහැනේ. අපේ බණින්නේ අවුරුදු 35න් 37න් 32න්. නිකමට හිතන්නකෝ 30න් බැන්දොත් එහෙම තාත්තට 30යි. අම්මටත් 30යි කියලා හිතන්නකෝ. දරුවෙක් උපදිද්දි 32න් වුණා. එතකොට ළමයාට අවුරුද්දක් වෙද්දි අම්මටයි තාත්තටයි 32ක් වෙනවා. 30ක් කියලා දන්නවා ළමයාට අවුරුද්දයි අම්මටයි තාත්තටයි 30යි. ළමයාට අවුරුදු 20ක් වෙද්දි මොකද වෙන්නේ? අම්මටයි තාත්තටයි අවුරුදු 50ක් වෙලා. ළමයාට අවුරුදු 30ක් වෙද්දි අම්මටයි තාත්තටයි 60යි. මං කියන්නේ තේරෙනවද? 35න් බැන්දොත් එහෙම මොකද වෙන්නේ? ළමයාට අවුරුද්දයි අම්මටයි තාත්තටයි 35යි. එතකොට ළමයාට අවුරුදු 5ක් වෙද්දි අම්මයි තාත්තයි වයස අම්මටයි තාත්තයි වයස අවුරුදු 40යි. ළමයාට අවුරුදු 15ක් වෙද්දි ඉස්කෝලේ ඒ ලෙවල් ලියන කාලේ වගේ වෙද්දි අම්මටයි තාත්තයි අවුරුදු 50ක්. අම්මයි තාත්තයි නාකි. පැහැදිලිද? අන්නේ නිසා ඒක ඇත්තටම ගැලපෙන්නේ අඩුම අවුරුදු 25න් 27න් විතර අද වෙද්දි විවාහ වෙන්න වෙනවා. ඒකට හේතුව අවුරුදු 60කට වඩා ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු. අර වයසට කියලා බැන්දම තියෙන ගැටලුව තමයි ඔයාලා හරි වයසයි ළමයි චුට්ටි කාලේ අපි මැරලා යනවා. ළමයි අනාථ වෙනවා. උන් බඳින්නත් කලින් අපිට මැරෙන්න වෙනවා. ළමයින්ට කරගන්න දෙයක් නැති වුණොත් සමාජගත වෙන්න බෑ. ඒ නිසා බමුණන්ගේ මේ ක්‍රියාපිළිවෙත තරමක් සාර්ථක වෙන්න පුළුවන්. උන් කිව්වා නිදහසේ සෞඛ්‍ය සම්පන්නව එකතු වෙලා ඉන්න පුළුවන්. ඒ අතරතුර කම්සප විදීම කියන එක අනිවාර්ය ලෙස සැලකුවා. වැදගත්ම දේ තමයි දරුවෝ හදන්න ඕන. දරුවෝ හදන තුර විශේෂයෙන් යාලා බලාපොරොත්තු වුණා පිරිමි දරුවෙක් අපේක්ෂා කරන එක. පැහැදිලිද? පිරිමි දරුවෙක් අපේක්ෂා කරන එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක එයි ඥාන දරුවෝ මහා භාග්‍යයක් විදිහට තමයි සැලකුවේ. වර්ණ ධර්ම, සෝධර්ම, ආපත් ධර්ම, බ්‍රහ්ම පීතෘ, දේව භූත පුරුෂයන් පංචයක් ඥානෝ එදිනෙදා ජීවිතේ ගත කළ යුතුයි. පුතේ ජීවිතේ ගත කරද්දී පංචයඥය කියලා කියන්නේ එදිනෙදා කළ යුතු යාගහැම කර කර ජීවිතේ ගත කරන්න ඕන කියලා තමයි මෙතෙන් මේ දක්වලා තියෙන්නේ. පුද්ගලයා විසින් ක්‍රියාත්මක කළ යුතු ආචාර ධර්ම පද්ධතියකට අනුව ගෘහ ආගමික වතාවත් ආදී පැවැත්විය යුතුයි. ධන ඉපැයීම පරිහරණය සංරක්ෂණය ආදී ආර්ථික කිලිවෙත් තුළ නියැලුව ඇතුළ දූ පුතුන් ලබා කුල පරපුර පවත්වාගෙන යාමද මෙහිදී බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ ගෘහස්ථ ආශ්‍රමයේදී නම් බලාපොරොත්තු වුණේ විවාහ වෙලා කම්සප විඳින්මින් ජීවිතය ගත කරන එක, දරුවන් හදන එක, අතරතුර පිරිමි දරුවෙක් හදන එක විශේෂයෙන් බලාපොරොත්තු වුණා. ඊට පස්සේ බ්‍රහ්ම පීතෘ, දේව භූත පුරුෂ වගේ පංචයඥානෝ කටයුතු කරන එක අපේක්ෂා කළා. පැහැදිලිද ආශ්‍රම ධර්මය ගැන මොන හරි ගැටලු තියෙනවද? පැහැදිලිද ගැටලු තියෙනවද කියලා මෙසේජ් එකක් දාන්න. පැහැදිලි නම් අපි ඊළඟ එකට යමු. අපිට පැහැදිලිද? හරි. එහෙනම් බ්‍රහ්මචාරී ගෘහස්ථ ඊට පස්සේ ආශ්‍රමයෙන් අපි කියනවා වානප්‍රස්ථ ආශ්‍රමය කියලා. වයස්ගතව පසු වනගතව තාපස ජීවිතයක් ගත කිරීමට ලැබීම වානප්‍රස්ථ අවධිය. වානප්‍රස්ථ අවධිය කියලා කියන්නේ මොකක්ද? වයස්ගත වෙලා වනගත වෙලා තාපස ජීවිතයක් ගත කරන එකට තමයි වානප්‍රස්ථ අවධිය කියලා කියන්නේ. එතකොට හෙදි උනේ කම්සැප විඳින එක තමයි අනිවාර්ය දෙයක් වගේ උනේ. හැබැයි කම්සැප සියල්ල අතහැරලා දාලා අර තමන් ගත කරපු ගිහි ජීවිතය අතහැරලා දාලා වනගත වෙන එක තමයි මෙහෙදි අපේක්ෂා කළේ. කෝල් එක එනවද පුතේ මම? කට් වුණාද මන්ද? එනවනේ. එනවද? හරි. එතකොට පුතේ මෙහෙදි බලාපොරොත්තු වෙන්නේ අර තමන් ගත කරපු අර කම්සැප ජීවිතය අතහැරලා දාලා වනගත තාපස ජීවිතයක් ගත කරන. ගිහිදී අඹදරුවන් හා අනිකුත් වස්තු සම්පත කෙරෙහි තිබූ බැඳීමවත් ආසාව සිතින් ඉවත් කරගෙන තපස් ජීවිතයකට අවතීර්ණ වෙන්න ඕන. වනගත විමුක්තිය සොයමින් ආගමික සත්‍යයන් ඔස්සේ වත්පිළිවෙත් තුළ නියලා කටයුතු කරන්න ඕන. වානප්‍රස්ථ අවස්ථාවේ එළඹෙදී තමාගේ භාර්යාව පුත්‍රයන්ට බාර කළ යුතුයි. අන්න
තමන්ගේ නෝනව මේ ආශ්‍රමයට එළඹෙද්දී ළමින්ට බාර කරන්න. හැබැයි කාටවත් දුවෙකුට ඉන්නවා නම් දුවෙකුට දෙන්න හැකිද? දුවෙකුට දෙන්න බෑ. පුත්‍රයන්ට විතරයි දෙන්න අයිතිය තිබුණේ. නැතෝ භාර්යාවද කැටි යාමට අවසර ඇත. නමුත් භාර්යාව සමග එකම අසපුවක වාසය කිරීම තමයි. හරි වැඩක් උනේ. ළමයි නැත්තම් හරි කොල්ලෝ නැත්තම් හරි නෝනත් අරගෙන යන්න පුළුවන්. හැබැයි නෝනා අරගෙන ගියයි කියලා දෙන්නත් එක්ක එක තැනක ඉන්න බෑ. දෙන්න තැන් දෙකක තමයි වාසය කරන්න ඕන. මේ කාලයේදී වනයෙන් නෙලාගත් පලාපල වලින් හෝ ගමින් සිඟාගත් ආහාර වලින් දී පැවැත්විය යුතුය. සිරුරට දැඩි දුක් දීමෙන් ඉඳුරන්ත වෙමින් කල් ගත කළ යුතුය. මේ කාලේ Tamanට ඕන විදිහට ජොලි ඉන්න බෑ. පින්ඩපාතේ ගිහිල්ලා කෑම හොයාගෙන කාලා බොහොම දුකසේ තමයි ජීවිතය ගත කරන්නේ. සරලවම කියනවා නම් අත්තකිලමතානියෝගී ක්‍රමයෙන් තමයි ජීවිතය ගත කරන්නේ. කියන්නේ ශරීරය දැඩිසේ දුක් දෙමින් තමයි කල් ගත කළ යුත්තේ. අවසානට එන්නේ සන්න්‍යාසී ආශ්‍රමය. දැන් මේ වානප්‍රස්ථකිනුත් පස්සේ තවත් කොටසකට බෙදෙනවා සන්න්‍යාසි කියලා. ජීවිතයේ අවසාන භාගයේදී තවුස් දම්දාත හැර අනගාരിക යෝගී ජීවිතයක් ගත කරන අවධියට කියනවා සන්න්‍යාසී අවධිය. ඒ කියන්නේ නෝනා ඊ මහත්තයා එක තැන දෙකක ඉඳන් හම්බ වෙලා හැම ඉතින් හිටියානේ. මොන හරි පින්ඩපාතේ ගිහලා හොයාගෙන දෙන්නත් එක පොඩි chat එකක් දාලා හැම ඉන්නේ නැතිනේ ගෙවල් දෙකක හිටියට. හැබැයි මේ සන්න්‍යාසයකට එළඹුණාට පස්සේ දෙන්න දෙපැත්තට වෙන් වෙලා යනවා. බෝවන පැත්තකට බලය මම මඤ්ඤන් දිහා යන්නම් කියලා දෙන්නත් එක වෙන් වෙලා පූර්ණ ආගමික ජීවිතයක් ගත කරන්න යමු වෙනවා. මේ පූර්ණ ආගමික ජීවිතය අල්පේච්ඡ කියන්නේ කිසිම දෙයකට ආසාවක් නැහැ. සියලු ලෞකික කටයුතු වලින් ස්ථිර වාසස්ථානයක් නොමිත කරා. ගල් ගුහාවකට දෙන්නත් එක හිටියානම් වෙන් වෙලා සන්න්‍යාසී අවධියට ආවට පස්සේ එහෙම නැහැ. ස්ථිර වාසස්ථාන මුකුත් නැතුව සම්පූර්ණ වෙන් වෙලා තැන තැන ඇවිදිමින් ජීවිතය ගත කරනවා. මරණය මෙනෙහි කරමින් භාවනා යෝගීව කටයුතු කළ යුතුය. එයින් ඇතිවන කායික හා මානසික සෑහළු තුලින් සුගතිගාමී තත්ත්වයටපත් විය කිය බමුණු විශ්වාස කරනවා. පරමාත්ම නමින් එන්නු මහා බ්‍රහ්ම සහවේතාවට අපි කියනවා පුතේ මේකට බ්‍රහ්ම සහවේතාවයට හෙවත් බ්‍රහ්ම සහවාසයට හෙවත් බ්‍රහ්ම සහවේතාවයට. ඒ කියන්නේ පුතේ මැරිලා ගිහිල්ලා මහා බ්‍රහ්මයා ගාව ඉපදෙන්න අවශ්‍ය කරන අංග සම්පූර්ණ කිරීමක් තමයි මේ සන්න්‍යාසී අවධියේදී විස්තර කළේ. ඒතර ඔන්න ඒ විදිහට තමයි ආර්ය පුද්ගලයාගේ ජීවිතයේ තීරණය වෙලා තිබුණේ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී කියලා අවස්ථා හතරකට. ඒතර මේ අවස්ථා හතර අනුව තමයි සම්පූර්ණ ජීවිත කාලයම ගත කරන්න සිද්ධ වුණේ. එතකොට එයාලගේ ජීවිතේ බොහොම දුකසේ තමයි ගෙවුනේ. ඒකට හේතුව කිසිදු වරප්‍රසාදයක් අයිතිවාසිකමක් ලැබුණේ නැහැ. අර හදන දරුවොත් දාලා සන්න්‍යාසී අවධියට එනවා. උන්ව වෙනවද උන්ට මොකද්ද වෙන්නේ කියලා මුකුත් නැහැ. නෝනත් එක්ක ආවට ටික දවසකින් නෝනත් කැලේ අතරමං වෙනවා. තැන් දෙකකට බෙදලා මරණය මෙනෙහි කර ශරීර දැඩිසේ දුක් දෙමින් තැන් තැන් වල ඇවිද ඇවිත් ඔහි ජීවත් වෙන බල්ලෝ. ඒතර ඒක තමයි බමුණන්ගේ පිළිවෙත. හැබැයි බුදුදහම මේකට වෙනස් වෙන හේතුව තමයි බුදුදහම තුල කිව්වේ ජීවිතේ කවදා හරි දවසක Tamanට හොඳයි කියලා යම් දෙයක් තිබුණා. එදා ඉඳන් හොඳ දේ කරන්න පටන් ගන්න. කවදා හරි මරණයටපත් වෙන නිසා අකුසලයෙන් බැහැර වෙලා කුසල් තුල නිරත වෙන්න කියලා තමයි බුදුදහම තුල කියන්නේ. ඒතර පේනවා ඇති බමුණන්ගේ කියන්නේ මොන වගේද කියලා. ඒතර මේ කිසිදු අයිතිවාසිකමක් සූත්‍රයෙන්ට ලැබුණේ නැහැ. සූත්‍රය ඔහේ ජීවත් වෙන පිරිසක් බවට පත් වුණා. ඒතර සූත්‍රයෙන්ට එන වෙන් වෙච්ච කිසිදු වරප්‍රසාදයක් අයිතිවාසිකමක් කිසිවක් බමුණු සමාජය තුලින් ලබා දීලා තිබුණේ නැහැ. උන්ගේ ජීවිත කාලයම සම්පූර්ණම ඔහේ ගෙවිලා යන එකක් බවට පත් වෙලා තිබුණා. ඒතකොට සූත්‍රයෙන්ට මොකද වුනේ කියලා කිසිම දෙයක් ගැන මෙහිදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒතකොට සූත්‍රය අනේ පව් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. උන් ගැන කිසිදු තොරතුරක් ඇත්තටම කතා කරන්නේ නැහැ. බමුණන්ගේ ජීවිත කාලය ගත වෙන විදිය ගැන විතරයි මෙහිදී සම්පූර්ණ සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ. ওই විදිහට තමයි ජීවිත කාලය සම්පූර්ණම වෙන් වෙලා තිබුණේ මේ කටයුතුත් එක බලනකොට. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතේ අද දවසට නියමිත කටයුතු ටික ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මේ ටික ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා බහුදේවාදය ගැන, ඊට පස්සේ යාගය ගැන, යාගයේ ආරම්භය ගැන, විකාශය ගැන ආදී තොරතුරු අපි ඊට පස්සේ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙතෙක් කතා කරපු ටික මම හිතන්නේ ඔයාලට ප්‍රමාණවත් කියලා හැමෝටම තේරුණාද නැද්ද කියලා මට දැනගත්තා නම් හොඳටම ඇති. මේකට අදාළ සටහන යම් වෙලාවක් මට ගත වෙයි. මම ඒ උනාට ඔයාලගේ ගෲප් වලට දාන්නම්. අලුතෙන් එකතු වෙච්ච ළමයි ඒ ටික අනිවාර්යයෙන්ම නිවැරදිව පිටපත් කර ගැනීම කරගන්න, අඩුපාඩු සකසා ගන්න, තමන්ගේ නෝට් ටික හරි පිළිවෙලට ලස්සනට හදාගෙන තියාගන්න දැම්ම ඉඳන්ම. නැත්තම් අපරාධනේ නේ.
ටික දවසක් යද්දි තමයි නෝට් හොයන්න යරම කරන්න පටන් ගන්න. එතකොට පන්ති වල හොඳම කාලෙත් ගිහලා ඔයාලගේ හොඳම කාලෙත් නැති වෙලා. නිසා වැඩ ටික ලස්සනට කරගන්න කියලා මතක් කරන. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. තේරුණාද නැද්ද කියලා කියන්න ඉස්සෙල්ලා. තේරුණාද පාඩම නැද්ද?